හාමුදුරනේ මේ පැය වැඩ කරනවා 18ක්. මම පුළුවන්ද? මාසයකට සල්ලි හම්බ වෙනවනේ. ලක්ෂ 2ක් විතර හම්බ වෙනවා. ඉච්චර වැඩ කරාම. ඉතින් ලක්ෂ 2 වෙනකොට පුදුම විදියට ගෙදර ඉන්නකොට උදේ නැගිට ගන්න බෑ. හවස 4 වෙනකොට කම්මැලි. අපේ රටේ නම් හරි කම්මැලි. නේ? හරිම අමාරුයි මේ මිනිස්සුගේ වැඩක් ගන්න. නම අර කොරියාවේ ගිහිල්ලා යකඩ උස්සන්න කර්මාන්ත ශාලා ඇතුලේ දුක් විඳගෙන කාගෙන ඉන්නවා. ඇයි මේ? මොකද මේ? මුදල් ලක්ෂ 2ක් පේන හන්ද. අපේ මේ රටේ ඉන්න අයට උනත් ලක්ෂ 2ක් දෙන ඔබ හැම මාසෙම පැය 14ක් වැඩ කරනවා වැඩ නොකර ඉන්නවද? වැඩ කරනවා. එතකොට අපේ ශක්තිය අසීමාන්තික විදියට අපි යොමු කරනවා මොකටද? අපට මොනවා හරි ලැබෙනවා කිව්වොත්. අන්න එතන එකකින් අදහස් වෙන්නේ මොකද්ද? අපි තුල වැඩ කරන්න පටන් ගත්තොත් අසීමාන්තිකව ශක්තියක් තියෙනවා. සමහරලාට බේබද්දෙක් කියලා අපි විනාශ වෙනවා. සමහරලාට පෞල් ජීවිතය අනාථ කරගෙන අපි විනාශ වෙනවා. සමහරලාට නඩු හබෝලට පැටලවිලා අපි විනාශ වෙනවා. සමහරලාට බිරිඳ නිසා අපි විනාශ වෙනවා. සමහරට ස්වාමි පුරුෂයා නිසා බිරිඳ විනාශ වෙනවා. මේ වගේ අනන්ත වූ දේවල් තියෙනවා. අනන්ත වූ දේවල් තියෙනවා. එතකොට මේ අනන්ත වූ දේවල් පිළිබඳව අපි කල්පනා කරලා අරගෙන බැලුවොත් මේ අනන්ත වූ ශක්තියනේ වැවෙන්නේ. දැන් බලන්න සමහර නඩු කියන බුදු අම්මේ මන් දන්නු නඩුවට පැටලවිච්ච මිනිස්සු පුදුම ශක්තියක් නේ යොදවන්නේ. බලයට, දේශපාලනයට, රාජ්‍ය නායකයෙක් වෙන්න, බලය අල්ලන් ඉන්න, බලයට එන්න හිතුවොත් ඒ මනුස්සයා කොච්චර කැප වෙන්න ඕනද? නිදි මරාගෙන, පැය දෙක තුන නිදි මරාගෙන, සල්ලි හොයාගෙන. එතකොට මෙතන බෝධිසත්ව චර්යාවෙන් කරන්නේ රහත් වීමෙන් කරන්නේ අර සියල්ල අතහැරලා නිවීමට ධර්මය අහගෙනපත් වෙන එක. අර ලෝකේ අතහරිනවා. බෝධිසත්වයේ ලෝකේ අතහරින්නේ නැහැ. බෝධිසත්වයෝ කරන්නේ ලෝකේ අතහරින වෙනකොට ලෝකය බදා ගන්නවා. හැබැයි අර නඩු හබෝලට යන්න මොනවද තමන්ගේ දේවල් කරගන්න බිරිඳත් එක්ක රණ්ඩු වෙන්න ඒ කිසිම කාලනේ නිස්කාරණේ ඇරීමක් කරන්නේ නැහැ. ඔහුගේ ශක්තිය ඔහු යොදවනවා රටක් හෝ සමාජයක් හෝ ලෝකයම හෝ තමන් ඉන්න ප්‍රදේශය හෝ තමන්ගේ ජනතාව සුවපත් කිරීම සඳහා. එහෙමයි. ඔබට කෙටි කාලයක් දෙන්නම් අපි මේ කතා කරපු දේවල් මෙනෙහි කරන්න, හිතන්න. ඊට පස්සේ තව ඔබේ දැනුමට යමක් එකතු කරනවා තව සුළු මොහොතකින්. හිතන්න සුළු වෙලාවක් බෝධිසත්ව චර්යාව ගැන. රහත් භාවයක්. එතකොට දැන් අපි ගත්තොත් අවබෝධයක්. උපතිස්ස කෝලිතත් රහත් භාවයටපත් උනේ. එතකොට ඒ අය අපි කිසිම තැනක සඳහන් කරලා නැහැ බෝධිසත්වවරු කියලා. ඒක වහන්සේට කිසියම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. කිසිම තැනක නැහැ බෝධිසත්වවරු හැටි සඳහන් වෙන්නේ නැහැ. ඒක ශ්‍රාවක බෝධිය කියලා නේ කියන්නේ අපි. ශ්‍රාවක බෝධිය කියන්නේ ඒක ශ්‍රාවක බුදුහාමුදුරුවන්ගේ බණ අහලා ධර්මයේ පුහුණු කරලා මේ මොහොතේම සත්‍ය අවබෝධයටපත් වෙච්ච අය. ඒ කියන්නේ සියලු ඇලීම් වලින්, සියලු බැඳීම් වලින්, සියලු විපිලිසර භාවයන්ගෙන්, සියලු ගැටුම් වලින් තොරව ලෝකයේ තුල පවතින හැටි. ඒ කියන්නේ නිවි ගිය, සන්තෝෂයෙන් ඉන්න, පරම ප්‍රීතියටපත් වූ, සෝබා දහමත් එක්ක බැඳුණු, ඉන්ද්‍රිය සංවරේ පරිපූර්ණත්වයටපත් වුණු, කරුණා මෛත්‍රී පරිපූර්ණත්වයටපත් වුණු උත්මේ බවටපත් වීම. හැබැයි ශානක මෙන්න මෙතන මෙහෙම එකක් තියෙනවා. මේ බෝධිසත්ව සංකල්පය රහත් සංකල්පය දෙක අපි කල්පනා කරාම එකක් මේ භවය ඉවර කරන එක එකක්. ඒක පමණක් නෙවෙයි. භවය ඉවර කිරීමම නෙවෙයි. දැන් අපි රහත් භාවයටපත් වුණොත්, දැන් අපි ධර්මය අවබෝධ කරගත්තොත්, දැන් අපි නිවිච්ච කෙනෙක්. ඉතින් අපි රහත්කම කියන එක නිකන් අර මේ කතා කරාම මිනිසුන්ගේ ආව එන රූපයක් නේද තියෙන්නේ. ඒ කියන්නේ දැන් රහත්කම කියලා කිව්වා මිනිස්සු හිතන්නේ කොහොමද මේ නිකන් අමුතුයි කියලා නේද? නිකන් ඒක වෙන්න පුළුවන්ද? නිකන් গুপ্ত වගේ නේ? නිකන් ඇස් දෙක පියන් ඉන්නවා, භාවනා කරනවා, වැඩි කතාවක් නැහැ, සද්ද බද්ද නැති අමුතු කෙනෙක් නේ. ඉතින් එහෙමම අමුතුම නැහැයි කියලා තමයි හිතෙන්නේ. ඒ වගේම අපි රහත් වීම පැත්තක ඒක තියමුකෝ පොඩ්ඩක්. තියලා අපි මේ ධර්මය දැක්කොත් පුජ්‍යලයක් වෙනස් වෙනවා. ධර්මය දැකපු පුජ්‍යලයාගේ අනිත් මිනිසුන්ට වඩා වෙනසක් තියෙනවා. අපි ඒක හන්ද මේ වැඩසටහනටම අපි හැඳුන්වුවත් එවැනිය සවදි කරන. අපි කිව්වත් අපට පුළුවන් ඒක කරන්න කියලා. අපි දැන් රාජකාරියක් බාරන් තියෙනවා. මොකද්ද? මේ ඔබ මේ සදාම්සෙන් ඇහුවොත් ඔබේ තෙවණියස අවදි වෙනවා. ඒක අවදි කරන්න අපට පුළුවන්. මම විශ්වාස කරනවා මට පුළුවන් කියලා. ඔබගේ මේ දහම් ඇස පුබුදු කරන්න. එතකොට ඔබට අර පිස්සු වලින් හුඟක් නිදහස් වෙන්න පුළුවන්. ගෙවල් පිස්සුව, පෞල් ජීවිතයේ අවුල් ගොඩවල් ටික, සල්ලි හම්බ කරන්න තියෙන පිස්සුව, අසීමාන්තික අසහනය, දුකෙන් ඉන්න එක ඕව නැති කරලා ඔබ නිකන් නිරෝගී මානසිකව ඒකාග්‍ර වූ යම්කිසි අරමුණක් තියෙන නැගිටපු පුජ්‍යලේ බවට උත්සාහන වෙච්ච කෙනෙක් හැටියට අර වලේ වැටිච්ච කෙනෙක් හැටියට නෙමෙයි දෙපයින් හිට ගන්න කෙනෙක් හැටියට ඔබව ශක්තිමත් කරන්න අපට පුළුවන් කියලා. ඒක හන්ද අපි කිව්ව මේ රහත් වෙනවද නැද්ද කියන එක අපි මේක සාකච්ඡා කරන්නේ නැහැ.
අපි සාකච්ඡා කරනවා මිනිස්සෙක් කොහොමද නගා හිටවන්නේ කියලා. ඉතින් ඒක අපි එක පැත්තක්. දැන් අපි ජාතක පොත් වහන්සේ ගැන අපි කතා කරොත් අපි හඳුනන්නේ දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ බුද්ධ භාෂිතයත්. ජාතක පොත කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු කාරණාද ගැන. කාරණාවද මේ තියෙන්නේ. ඒ ගැන අපි පැහැදිලි කරමු. දැන් බුද්ධ භාෂිත නොවන ඒවා ධර්මයේ හැටියට තියෙනවා. අටුවාව කියන්නේ බුද්ධ භාෂිත නෙමෙයි. අපි ගත්තොත් අභිධර්ම පිටකේ මං හිතන්නේ බුද්ධ භාෂිත කියලා එතනම තියෙනවා මේ නාගසේන හාමුදුරුවන්ගේ කතාවනේ. කතාවත්තු ප්‍රකරණය ගත්තම කතාවත්තු ප්‍රකරණේ කෙලින්ම පස්සේ කියලා පොතේම තියෙනවා. එතකොට අභිධර්ම පිටකේ කතාවත්තු ප්‍රකරණය ප්‍රධාන පොතක්. හැබැයි ඒක ශ්‍රාවක එකක්. ඒක අපි බොරුවේ කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මධ්‍යස්ථව ගැලූ ජාතක පොතේ මම හිතනවා මේ ජාතක පොතේ ඇත්තම බුදුහාමුදුරන්ගේ පෙර බවත් ඇති. ඔව් පස්සේ කාලේ නිර්මාණත් ඇති. ජන කතා සහ එකල තිබිච්ච සියලු කතාවලට යම්කිසි මානුෂික හරයක් මේ මිනිස්සුන්ට ඕන කළා මේ පාඩම උගන්වන්න. ඒක හන්ද මේ ජාතක කතාවල ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ මේ චරිතයත් මේක තුල ඇති. දැන් ඒ වගේ දීඝනිකායේ කූටදන්ත සූත්‍රයේ භූත පුබ්බං කූටදන්ත කියලා මම පෙරවුවක් උඹට කියනවා කියලා කතා තියෙනවා. චක්කවර්ති සීහනාද සූත්‍රයේ භූත පුබ්බං කියලා පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මම නුඹලට පෙර වූ කතාවක් කියන්නේ. එතකොට මේ පෙර භවෙ වෙච්ච එකක් නේ කියන්නේ. ඒක ජාතක කතා ස්වරූපයක්. ඒතර ත්‍රිපිටකයේමත් ජාතක කතා ස්වරූප තියෙන කතා තියෙනවා. එතකොට ඒ අපේ ජන කතාත් තියෙන්නේ නැති. ඒ ජන කතා වලටත් මේවා එකතු වෙලා බෝධිසත්ව අර්ථයක් ගත්තා. ඉතින් මේ කතා ඇත්තටම අවදි වෙච්ච මනස දියුණු කරපු ධාන බලයක් තිබිච්ච ආධ්‍යාත්මික බලයක් තිබිච්ච අයගේ මේ ආධ්‍යාත්මයෙන් දැකපු දේවල් තමයි අපි අපේ සාමාන්‍ය මේ ඇහැට පේන අපි සාමාන්‍ය කතා කරන මේ දැනුමින් නෙවෙයි වෙන දැනුමකින් සිත නිවීමෙන් ඇති කරගන්න සමාධියෙන් ඇති කරගන්න ධාන බලයෙන් ඇති කරගන්න ඒක අපටත් පුළුවන් ඒ ධාන බලයට එන්න පුළුවන් සිත නිවීමට එන්න පුළුවන්. ඉතින් ඒව හන්ද ඒවත් මේ ජාතක කතාවල ඇති. ඉතින් ඒක මං හිතන්නේ අපිට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. අපි ජාතක කතා දිහා බැලුවම අපට තේරෙනවා මේ ජාතක කතාවල මොනතරම් ප්‍රබල පණිවිඩයක් තියෙනවද කියලා. දැන් එහෙම එක්තරා විදිහක මනක් කල්පිත නම් එසේත් නැතිනම් සත්‍ය කතා නම් අපි ගත්තොත් එහෙනම් බෝධිසත්ව ලක්ෂණ ගැන අපි හඳුන කතා කරන්න. දැන් සමහර භවවලදී තිරස්චාන ජීවිත ගත කරපු අවස්ථාවන් තියෙනවා. ඒතර ඒ ලක්ෂණ නමුත් පෙන්눔 කරන්නේ අපි කතා කරන මානුෂීය ස්වභාවය. දැන් බෝධිසත්ව ලක්ෂණ ගැන කතා කරොත් චරිත බෝධිසත්වය සාමාන්‍ය කෙනෙක්. ඔහු මිනිස්සෙක්, මනුෂ්‍යාත්මෙ බුදුනොත් ඌට කාම රාගය තියෙනවා. වේදනාවල් තියෙනවා. ඔහු ගාව මේ හැමතිස්සෙම ඔහුට අර ප්‍රාථමික දේවල් බෝධිසත්වයෝ ගාව තියෙනවා. මොනවද ප්‍රාථමික දේවල්? බඩගින්න තියෙනවා. බඩගින්නට කෑම රසට කන්න කැමති. දැන් ඕන සමහර බෝධිසත්වයෝ කියලා මේ කෑම නොකා දුක් විඳින්න. ඔහු රසට කෑම කන්න කැමති. ඔහු කාන්තාවන්ට කැමති. ඔහු කාන්තාවක් විවාහ කරගන්න. ඒ කියන්නේ බුදුහාමුදුරු බුදු වෙන ආත්මෙදි විවාහ කරගත්තේ යසෝදරානේ. ඒ කියන්නේ බෝධිසත්වයෝ හැටියනේ ඒ බුදු වෙන ආත්මෙදි පවා විවාහයක් තිබුණා. විවාහය පමණක් නෙවෙයි ඔහු බොහොම ලෞකික කෙනෙක් හැටියට ජීවත් වුණා බුදු වෙන ආත්මෙදි පවා. ඉතින් යනුව බිරිඳක් ඉන්නවා. බෝධිසත්වයන්ට එතකොට ප්‍රාථමික මිනිස්සෙකුට තියෙන ලක්ෂණ ටික තියෙනවා. මොනවද? ලස්සනට කැමති. පිරිසිදු ඇඳුම් අඳින්න කැමති. පිරිසිදුකමට කැමති. විනයකට කැමති. ලස්සන බිරිඳකට කැමති. එතකොට ලස්සනට කෑම කන්න කැමති. එහෙනම් මොනවද ඔහු ළඟ තියෙන ලක්ෂණ? ඔහු ළඟ බෝධිසත්වයෙක් වුණාට පස්සේ ඔහු ළඟ නැති ලක්ෂණ ටික මොකද්ද? ඔහු ළඟ කාන්තාවකට කැමති වුණාට ඔහු ළඟ තියෙන පරාර්ථය. පැහැදිලිද? කසාදයක් බඳිනවා. හැබැයි කසාද බැඳලා ඔහු ළඟ තියෙනවා පරාර්ථය කියන එක. ඔහු කෑම කනවා. රසට කෑම කන්න කැමති. ඔහු රසට කැමති. ඔහු සංගීතයට කැමති. ඔහු සංගීතය ඉගෙන ගන්නවා. ඔහු ලෞකික දෙයට කැමති යනවා. ඔහු ලෞකික දේ ග්‍රාම්‍ය භාවය තුල ගිලී ගිය කෙනෙක් නෙවෙයි. දැන් අපි සරලව ගත්තොත් සංගීතය. සංගීතය ගත්තොත් නිකන් ඇඟට මසට දැනෙන නිකන් අර දෙන්නේ අද නිකන් එක එක જાතිය සංගීත බෙලෙක් කැලි වලට ගහනවා වගේ ඒවා තියෙනවා. නාටන ඒවා තියෙනවා. ඇඳුම් වස්ත්‍ර නැතුව නටන ඒවා තියෙනවා. සංගීතය කියන්නේ ආධ්‍යාත්මික ප්‍රකාශනයක්. ඒතර සංගීතය තුල නිවීමක් තියෙනවා. ඒතර බෝධිසත්ව කෙනෙක් දැන් අපි ගුත්තිල ජාතකය අරන් බැලුවොත් එතන බෝධිසත්වය අපට දකින්නේ කවුද? මහා සංගීතඥයෙක් හැටියට. නේ? සංගීතඥයෙක් අපි දකින්නේ. එතකොට ඒ අනුව අරන් බැලුවට පස්සේ
බෝධිසත්වයා අපි සංගීතඥයෙක් වූ ආත්ම තියෙනවා. දක්ෂම වයලින් වීණා වාදකයෙක් හැටියට තියෙන ආත්ම තියෙනවා. එතකොට බෝධිසත්ව චරිතයේ මේ ලෞකික මිනිස්සෙක්. හැබැයි ලෞකිකත්වයේ තුල ගිලී ගිය කෙනෙක් නෙවෙයි. බිරිඳක් ඉන්නවා. ඔහු බිරිඳ පවා. මේක හරි වැදගත්. දැන් බෝධිසත්ව කතාවල තියෙන ලක්ෂණයක් තමයි ඔහු කසාද බැඳකට බෝධිසත්වයෝ හරිම ආදරණීය පුජ්‍යලෙක්. ඔහු බිරිඳට ආදරය කරන දන අනිත් අයට වැඩි. මොකද ඔහු ලෝකෙට අහුම්කම් දෙන කෙනෙක් නේ. නේද? බෝධිසත්ව කෙනෙක් ලෝකයට සංවේදී කෙනෙක්. ලෝකයට සංවේදී කෙනෙක් බිරිඳට සංවේදී නොවී පුළුවන්ද? ඔහු බිරිඳට ඊටාම සංවේදී. ඒක හන්දා ඒ බිරිඳට දැනෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා උතුම් කෙනෙක් කියලා. හොඳ ගුණ තියෙන. හොඳ ඊටාම උසස් හැසිරීම් තියෙන. ඒ වගේ හුඟක් දියුණු කෙනෙක් කියලා ඔහුට දැනෙනවා. ඉතින් ඒ වගේ බෝධිසත්ව චරිතය පිළිබඳව ගත්තොත් ඔහු විවාහකයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම දැන් අපි යසෝදරා කතාව දැන් අපි ගමුකෝ මේ චන්නකින්නර ජාතකේ. එතකොට මෙතන හුඟක් වැදගත් වෙනවා මේ බෝධිසත්ව කෙනෙක් බවට පත් වෙනකොට මේ ඔහු සමහර බවවල ඔහුට බිරිඳක් නැහැ. ඔහු තවුසෙක්. සමහර බවවල ඔහු පුරන්නේ සීල පාරමිතාව. ඔහු භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්නේ. ඔහුට කිසිම කාන්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. තවත් ආත්මික ඔහු කාන්තාවන් එක්ක ජීවත් වෙන කෙනෙක්. සමහරලාට මේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් අන්තఃපුරවල ජීවත් වෙන කෙනෙක්. දැන් අපේ බෝධිසත්වයන්ගේම කතාවේ අපි දැක්ක එහෙම කතා. එතකොට එක භවයක ඔහු පුරුදු කරනවා සීල පාරමිතා පරතරට. එතකොට ඔහු භ්‍රමචාරියෙක් විදිහට පේනවා. තව භවයක ඔහු ආදරණීය බිරිඳට ඊටාම සංවේදී බොහෝ භවවල. ඔහුගේ සෙවණ බෝධිසත්වයන්ගේ තියෙන විශේෂම ලක්ෂණය තේරවාදී සම්ප්‍රදායේ තියෙන බෝධිසත්ව කතාවෙත් මහායාන සම්ප්‍රදායේ තියෙන බෝධිසත්ව කතාවෙත් ඔහු ළඟ අනිවාර්යයෙන්ම බිරිඳක් ඉඳලා තියෙනවා. බිරිඳ නැති බව තියෙනවා. ඒ කියන්නේ සීල පාරමිතා පුරන තවුසෙක් බවට පත් වූ කැලාගත වූ අරණ්‍යක වූ ආත්මවල ඔහුට බිරිඳක් නැහැ. සමහර බවවල ඔහුට